සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. අපට මේ උතුම් ධර්මයේ කියා දෙන ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ දිනවල අප සාකච්ඡා කරමින් සිටින්නේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිබඳවයි. අපි සාකච්ඡා කරන්නට යෙදුනා දුක්ඛ සමුදය ආර්ය සත්‍ය යටතේ මේ දුක හට ගැනීමට උපකාර වන්නා වූ දේ කියන එක තමයි දුක්ඛ සමුදය කියන වචනේ තේරුම කියලා. එතකොට මේ දුකේ හට ගැනීමට උපකාර වන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තණ්හාව. එතකොට මේ තණ්හාව කී ආකාරයකින් මේ සමුදය ආර්ය සත්‍යයේදී භාග්‍යවත් බුදුරජාණන් දේශනා කරනවාද කියලා අපි සාකච්ඡා කළා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන්. ඒතර ඒ ආකාරයට දේශනා කරපු තණ්හාවේ ඒ තණ්හාවේටම ආවේනික වූ විවිධ ස්වභාවයන් ගැන අපි සාකච්ඡා කළා. ඒ තමයි පුනර්භවය ඇති කරන, ආස්වාදයෙන් ඇලෙන, ඒතන සතුටින් පිළිගන්නා වූ ස්වභාවයෙන් යුක්තයි කියන කරුණ. අන්න ඒ පුනර්භවය ඇති කරන, ආස්වාදයෙන් ඇලෙන, ඒතන සතුටින් පිළිගන්නා වූ ඒ තණ්හාව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පිවිස පවතිනව නම් පිවිස පවතින්නේ, ඒ තණ්හාව හටගන්නව නම් හටගන්නේ කුමන තැන්හිද කියන එක තමයි අපි කතා කරමින් හිටියේ. එහිදී අපි සාකච්ඡා කළා ලෝකේ පවතින ප්‍රිය ස්වභාවයෙන් යුතු, මිහිරි ස්වභාවයෙන් යුතු යම් කිසි දෙයක් ඇත්ත. මේ තණ්හාව හටගන්නව නම් හටගන්නේ ඒ මිහිරි ප්‍රිය ස්වභාවයෙන් යුතු දේවල් වලයි. ඒ කුමක්ද? අපි සාකච්ඡා කළා මේ මිහිරි ප්‍රිය ස්වභාවය ඇති කරන්නා වූ දේවල් හැටියට මේ තණ්හාව හට ගන්නා වූ ඒ තමයි ඇස වනාහි, කන වනාහි, නාසය, දිව, කය, මනස කියන ආයතන 6. එතකොට මේ ආයතන 6 ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආයතනයන්ට අපි සාකච්ඡා කළා. අපි භාග්‍යවත් බුදුරජාණන් දේශනා කළා කියලා ඒවා ආධ්‍යාත්මික ආයතන හැටියට දේශනා කරන්න කියලා. ඊළඟට තමයි බුදුරජාණන් දේශනා කළා මේ මිහිරි ප්‍රිය ස්වභාවයෙන් යුතු මේ තණ්හාව උපදින තැන් මොනවද කියන එක. ඊළඟට තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු කෙරෙහි. එතකොට ඒ ආයතන 6ට භාග්‍යවත් බුදුරජාණන් දේශනා කරනවා කියලා අපි සාකච්ඡාවේදී කතා කළා. ඒ තමයි බාහිර ආයතන 6. ආධ්‍යාත්මික ආයතන 6, බාහිර ආයතන 6. ආධ්‍යාත්මික බාහිර ආයතන කියන කරුණු දෙකේ එකතුවෙන් හටගන්නා වූ දෙය බුදුරජාණන් දේශනා කළා විඥානය. ද්වයම් පටිච්ච භික්ඛවේ විඥානං සම්භූති. කරුණු දෙකක එකතුව විඥානයයි කියන කරුණ ඔබට මතක ඇති. එහිදී ඇසේ විඥානයට උපකාර වන කරුණු දෙක හැටියට අපි සාකච්ඡා කළේ ධර්මයේ සඳහන් වන්නේ ඇසයි රූපයයි. කනේ විඥානය නම් කනම් සද්දයයි. නාසි විඥානය නම් නාසයේ ගඳ සුවඳයි. ඊට පස්සේ දිව්‍ය විඥානය නම් දිවයි රසයයි. කය විඥානය නම් කයයි පහසයි. මනස විඥානය කියනවා නම් ඒ තියෙන්නේ මනසයි අරමුණුයි කියන කරුණ. එතකොට ඔය ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ, මනසේ කියන සයාකාරෝ විඥාන ආයතන 6. අන්නේ විඥාන ආයතන 6 ලෝකේ පවතින ප්‍රිය ස්වභාවයෙන් දෙයක්, මිහිරි ස්වභාවයෙන් යුතු දෙයක්,
මේ තණ්හාව හට ගන්නව නම් හටගන්නේ ඒ සයාකාර වූ විඥානයේ ඇති තැනෙහිය. මේ තණ්හාව පිවිස පවතින නම් පිවිස පවතින්නේ මේ සයාකාර වෙත්ත නිවිසමානා නිවිසති. ওই විදිහට අපි සාකච්ඡා කළා. පිවිස පවතින නම් පිවිස පවතින්නේ, හට ගන්නව නම් හටගන්නේ, උපදිනව නම් උපදින්නේ ওই විඥාන ආයතන 6 කෙරෙහි කියලා. එතකොට ওই විදිහට ඇසෙයි, කනයි, ඇසේ විඥානයයි කියන කරුණු තුනේ එකතුව ඔබට මතක ඇති අපි එක වචනයකින් කතා කළා. ධර්මයේ තියෙනවා ස්පර්ශය. තින්නම් සංගති පස්සෝ. කරුණු තුනක එකතුව ස්පර්ශයයි. එතකොට මේ කරුණු තුනේ එකතුව ඇසෙයි, රූපයයි, ඇසේ විඥානයයි කියන කරුණු තුනේ එකතුවෙන් හටගන්නේ කොමක්ද අපි කිව්වේ? ඒට කියන්නේ ඇසේ ස්පර්ශය. කනයි ශබ්දයයි කනේ විඥාණයටයි කනේ ස්පර්ශය. මනස ඊට පස්සේ ওই විදිහට නාසය, දිව, කය, ඊට පස්සේ මනසයි අරමුණුයි මනසේ විඥානය එකතු වීම අන්න මනස ස්පර්ශය කියලා අපි සාකච්ඡා කළා. එතකොට ස්පර්ශ ආයතන 6. ඊට පස්සේ ඒ ස්පර්ශය මුල් කරගෙන අන්න විඳීම් හට ගන්නවා මේ ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ, මනසේ. සැප වේවා, දුක් වේවා, මධ්‍යස්ථ වේ කියන්නේ අදුක්කම සුඛ, සැප දුක් රහිත අදුක්කම. එතකොට ඇසේ ස්පර්ශයේ මුල් කරගෙන අන්න සැප දුක් උපේක්ෂා නැත්තම් සැප දුක් මධ්‍යස්ථ නැත්තම් සැප දුක් අදුක්කම සුඛ කියලා හඳුන්වන. ඔය කුමන වචනයකින් හැඳින්වුවත් ඔය වේදනාව හට ගන්නවා. ඒ ස්පර්ශය මුල් කරගෙන හටගත්තා විඳීම තමයි අන්න අපි ඊට පස්සේ සාකච්ඡා කළේ හඳුනා ගන්න. ඒ සංඥා ආයතන 6 රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා වශයෙන්. ඒ සංඥාවන් කෙරෙහි තමයි අන්න මේ තණ්හාව බැස ගන්නව නම් බැසගන්නේ, පිවිස පවතන නම් පිවිසගන්නේ. අර වගේම විඳීම් කෙරෙහි. ওই විදිහටම අපි සාකච්ඡා කළා. ඊළඟට විඳින දේ යන්න හඳුනා ගන්නවා. හඳුනාගත් දේට අනුවන්න චේතනා පහළ වෙනවා. සංචේතනා කිව්වා ඒට. හඳුනාගත් දේට චේතනා පහළ වෙනවා කියන කරුණ පාලියෙන් හඳුන්වන්නේ සංචේතනා කියන එකයි. එතකොට සංචේතනා කියන වචනේ තේරුම මොකද්ද? අන්න හඳුනාගත්ත රූපයට අනුව චේතනා පහළ වීම. එතකොට ඒකට කියනවා රූප සංචේතනාව. හඳුනාගත්ත ශබ්දයට අනුව චේතනා පහළ වීම. ශබ්ද සංචේතනාව. හඳුනාගත්තා වූ ගන්ධ සෝදට අනුව චේතනා පහළ වීම. ගන්ධ සංචේතනාව. හඳුනාගත්තා වූ ඊට පස්සේ රසයට අනුව චේතනා පහළ වීම. රස සංචේතනාව. හඳුනාගත්තා වූ පහසට අනුව චේතනා පහළ වීම. පොට්ටබ්බ සංචේතනාව. හඳුනාගත්තා වූ අරමුණට අනුව චේතනා පහළ වීම. ධම්ම සංචේතනාව. එතකොට මේ හඳුනාගත්තා වූ අරමුණ කියලා කිව්වේ මොකක්ද? ඒ හඳුනාගත්තේ කොහොමද? විඳින දෙයි. එක්ක සැපය, එක්ක දුක, එක්ක අදුක්කම සුඛ. ඒ සැප දුක් ඒවට උපකාරුණේ කොමක්ද? අර ස්පර්ශය. ඒ ස්පර්ශය හටගත්තේ කොමකින්ද? කරුණ තුනක එකතුව. එතකොට ওই විදිහට මතක ඇති. දැන් කරුණ තුනක එකතුවකින් ස්පර්ශයෙන් විඳිනවා, විඳින දේ හඳුනා ගන්නවා, හඳුනාගත්තේ දනෝ චේතනා පහළ වෙනවා. සංචේතන. ඒතර අපි කතා කරපුවක දැන් මේ අපි ගිහිල්ලා කතා කරන්නේ. දැන් අපි මේ වැඩසටහන් මාලාවේට ඔබට මතක ඇති මේ චරිත බික්කවේ චාරිකං වැඩසටහන් මාලාවේ අපි මුල් කරගත්තේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මුල් බුදු සමයත් එක්ක භාග්‍යවත් බුදුරජාණන්සේගේ මුල් චාරිකාවේ වැඩවීමේ සිද්ධි ධාමයන් මුල් කරගෙන තමයි අපි මේ සාකච්ඡා කරේ. මුලින්ම ඔබට මතක ඇති පළවෙනි වැඩසටහනේදී අපි බෝධි කතාදී සාකච්ඡා කළා. ඊට පස්සේ තපස්සු බල්ලකින් මුණ ගැසීම, ওই විදිහට ඊට පස්සේ උපකාජීවකගේ මුණ ගැසීම, ඊට පස්සේ පළවෙනි ධර්ම සංඝය පළවෙනි ධර්ම දේශනාවට වැඩම වීම. දැන් පළවෙනි ධර්ම දේශනාවේ ධම්සක් පැවතුම් සූත්‍රය මුල් කරගනිමින් තමයි අපි දැන් මේ විස්තරාර්ථකව මේ සාකච්ඡා කරමින් සිටින්නේ. එෙහිදී අපි දුක ගැන කතා කළා මුනේ. දුක නම් වූ ආර්ය සත්‍ය තියෙන අවබෝධ කරගන්න කියලා ওই විදිහට අපි සාකච්ඡා කළා. දුකේ එකිනෙක කාරණාව වෙන වශයෙන් සාකච්ඡාවල යෙදුණා. ඊට පස්සේ මේ සියලු දුක් හටගන්න හේතුව කුමක්ද කියන එක තමයි දැන් මේ සාකච්ඡා කරමින් සිටින්නේ. ඒ තමයි තණ්හාව. ඉපදීමට, ලෙඩවීම, මරණය, ශෝක කිරීම, හැඬීම්, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙලීම්, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් සමග එකතු වීම, සංක්ෂේපයෙන් කෙටියෙන් කිව්වොත් මේ පංච උපාදානස්කන්ධ දුකට කුමක්ද හේතුව? අන්න ඒ නිසා ඒක දුක්ඛ සමුදයයි කියලා බුදුරජාණන් දේශනා කළා. ඒ තමයි තණ්හාව. දැන් තණ්හාව කියන කරුණත් අපි විස්තරාර්ථකව මේ විස්තර කරමින් දැන් මේ සාකච්ඡා කරන්නේ. මේ තණ්හාව පිවිස පවතින නම් පිවිස පවතින්නේ, හට ගන්නව නම් හටගන්නේ කුමන කරුණු
මුල් කරගෙනද කියන එකයි. එතනදී සංචේතනාවන් අපි සාකච්ඡා කරමින් හිටියේ. ඒතර සංචේතනාවන් වල අවසානයේන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තවත් මේ තණ්හාව වනාහි මේ ලෝකේ ඇතිවෙන්න ලෝකේ පවතින ප්‍රිය මිහිරි ස්වභාවිතු දේවල් මොනවද කියන එක ගැන ඔන්න ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරනවා. එතනදිත් බුදුරජාණන් දේශනා කරන්නේ මේ තණ්හාව හටවෙන්න හටගන්න. කාමය තණ්හාව වේවා, භව තණ්හාව වේවා, විභවය හටගන්න හොයේවා. දැන් අපි කාම භව විභව ගැන ගියවර වැඩසටහනේදී යම් ප්‍රමාණයකට සාකච්ඡාව යෙදුණා ඔබට මතක ඇති. එතකොට මේ තණ්හාවන් හටගන්න හරිම පුදුමයි පින්වත් මේ ධර්මයේ හරි ආශ්චර්ය මේ තණ්හාවත් උපකාර වෙනවා. ඒ තමයි බුදුරජාණන් දේශනා කරන මේ තණ්හාව ඔබට මතක ඇති. අපි දැන් මේ කතා කරන්නේ ආර්ය සත්‍ය මුල් කරගෙන ඉන්නේ. අපි පටිච්චසමුපාදයේ පැත්තට යමු. ඒ තමයි පටිච්චසමුපාදයේ තණ්හාව කියන වචනයක් ධර්මයේ තුල සඳහන් වෙනවා. එතකොට පටිච්චසමුප්පාදයේ තණ්හාව කියන තැනදී තණ්හාව ආකාර 6කටයි විස්තර කරන්නේ. ආර්ය සත්‍ය 3 ආකාරයි. ඒ මොනවද? කාම, භව, විභව වශයෙන්. පටිච්චසමුපාදයේදී 6 ආකාර. ඒ තමයි රූප තණ්හාව, ශබ්ද තණ්හාව, ගන්ධ තණ්හාව, රස තණ්හාව, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා වශයෙන්. ආන්න මේ කියන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු යන මේ 6 ආකාරූ තණ්හාව බුදුරජාණන් දේශනා කරනවා ලෝකෙහි පවතින ප්‍රිය ස්වභාවයෙන් යුතු දෙයකි. මිහිරි ස්වභාවයෙන් යුතු දෙයකි. මේ තණ්හාව හට ගන්නව නම් හටගන්නේ. දැන් මේ තණ්හාව කිව්වේ අන්න දැන් මේ කතා කරන ආර්ය සත්‍යයේ කාම භව විභව වේවා. මේ තණ්හාව හට ගන්නව නම් හටගන්නේ රූප ගැන ඇතිවන තණ්හාව කෙරෙහි. අන්න ඒකයි රූප තණ්හාව කියලා කිව්වේ. රූප තණ්හාව මුල් කරගෙනයි. එක්කෝ ශබ්ද තණ්හාව මුල් කරගෙනයි. ගන්ධ තණ්හාව මුල් කරගෙනයි. රස තණ්හාව මුල් කරගෙනයි. පොට්ටබ්බ තණ්හාව මුල් කරගෙනයි. ඊට පස්සේ ධම්ම තණ්හාව මුල් කරගෙනයි කියන එකයි දැන් මේ විස්තර කරේ. දැන් මේ අපි සාකච්ඡා කරන්නේ. මේ තණ්හාව පිවිස පවතින නම් පිවිස පවතින්නේ මේ රූප තණ්හාව කියන රූප තණ්හාව කියන වචනේ තේරුම තමයි සරල අර්ථය ගතු දැන් අපි කියනවා තණ්හාව කියන වචනේදී ඔබට මතකද අපි ධර්මයේදී කතා කරනකොට දැන් සාමාන්‍ය විවාහාරි වුණත් අපි කතා කරනකොට ওই මිනිස්සයා මහා තණ්හාකාරයා. එතකොට අපි මිනිස්සයා මහා ලෝභයා. එතකොට මේ ලෝභය තණ්හාව කියන මේ එකට බැඳී තිබෙන කරුණු. එහෙම නැත්නම් අපි තණ්හාව කියන එක තව විදිහකට කියනවා ආසාව. මහා ආසාවෙන් යුක්ත වෙන්න එපාහලු කියලාම අපි කියන්නේ. එතකොට ඒකෙන් අදහසින් යුක්ත කරන්නේ මෙයා මහා තණ්හාවෙන් යුක්ත පුද්ගලයෙක්. දැඩි ආසාවෙන් යුක්ත පුද්ගලයෙක්. දැඩි ලෝභයෙන් යුක්ත පුද්ගලයෙක්. ඊට පස්සේ අපි කියනවා තණ්හාව දැන් සමහරලාට දැන් මේ රාග, ద్వේෂ, මෝහ කියන කරුණු ඔක්කොම මේ තණ්හාව තුල ගැබ්බලා තියෙනවා. ඒතර අපි සාකච්ඡාවල කලින් වැඩසටහන් මාලාවල ඔබට සාකච්ඡා කරා අපි මතක ඇති කතා කළා මේ තණ්හාව කෙමින් ප්‍රහාණය වීමත් එක්ක තමයි මේ මගඵල අවබෝධයක් කරා යන්නේ කියන එක. ඔබට මතක ඇති. දැන් සෝවාන් වෙනකොට මේ තණ්හාව මුල් කරගෙන දැන් මේ තණ්හාව මුල් කරගනිමින්නේ පින්වත්නි මේ දැඩි ආසාවන් මුල් කරගනිමින්නේ අපි සතර පායන්නේ. එතකොට රූපේ කෙරෙහි, ශබ්දේ කෙරෙහි, ගන්ධ සුවඳ කෙරෙහි, ඊට පස්සේ රස, පහස අරමුණු සොයන්න ගිහිල්ලානේ ඒ අරමුණු ආසාවෙන්නේ සමහරට ඒවට බැඳී යාම නිසානේ මේ ලෝක සත්ව ඒ දේවල් හොයන්න ගිහිල්ලා සමහරට පව් කරගන්නේ. ඔබට මතක ඇති අපි කඩලින් වැඩසටහන වල කතා කර ඔහු ඒ මුල් කරගෙන අන ලෝභය මුල් කරගෙන ඊට පස්සේ ද්වේෂය මුල් කරගෙන ඊට පස්සේ මෝහය මුල් කරගනිමින් මේ ලෝභ, ද්වේෂ, මෝහ කියන හැම කරුණකම තණ්හාව කියන එක තියෙනවනේ. ඒ මුල් කරගෙන මේ ලෝභය මුල් කරගෙන මින් අන්නේ සත්තු මරනවා දස අකුසලයේ දෙනවා කියලා අපි සාකච්ඡා කළා. ඒතර සම්මා දිට්ඨි සූත්‍රයේ සඳහන් වෙන්නේ. ඔබට මතක ඇති උඩ මතක් කරගත්තොත්. ඊට පස්සේ ද්වේෂය මුල් කරගෙන දස අකුසලයේ දෙනවා. ඒතර දස අකුසලයේ කියන එක මතක ඇතිනේ මතක තියෙන්න ඕනේ. ඒ තමයි ප්‍රාණඝාතය, සොරකම, වැරදි කාම සේවනය, බොරුව, කේලම, පාරුෂ වචනය, හිස් වචනය, මිත්‍යා දෘෂ්ටිය, දැඩි ලෝභ, ඊට පස්සේ අනුන් සතු දෙය කෙරෙහි ආසාව, ඒ කියන්නේ ඒකට වචනයක් තියෙනවා අභිජ්ජාව. ඊට පස්සේ ද්වේෂය. ඔන්න ඔය කරුණු දස අකුසල්. එතකොට දස අකුසල් ඇති වෙන්නේ අකුසල් මුල් උපකාර වෙනවා කියන්නේ. ඒ අකුසල් මුල් කියලා ඔබට මතක ඇති අපි සාකච්ඡා කරේ ලෝභයත්, ද්වේෂයත්, මෝහයත්. ඒ ලෝභ, ද්වේෂ, මෝහ ඇති වෙන්නේ අන්න මුල්ුනේ මේ තණ්හාවයි. එතකොට මේ ලෝභ, දේශ, මෝහ මුල් කරගෙන මේ තණ්හාව මුල් කරගෙන තමයි කෙනෙක් සතර පායන්නේ.
එතකොට කෙනෙක් සතර අපායෙන් නිදහස් වුණා කියලා කියන්නේ ඒ තණ්හාවේ සතර අපායගාමී කොටස නිදහස්. සීල ලෝභයෙන් නිදහස් නෑනේ. සීල රාගයෙන් නිදහස් නෑනේ. සීල ද්වේෂයෙන් නිදහස් නෑනේ සතර අපායෙන් නිදහස් වුණා කියන්නේ. එතකොට යම් නිරේගාමී රාගයක් ඇද්ද? ඒ රාගයෙන් යහු නිදහස්. නිරේට අරන් යන ස්වභාවය. නමුත් ඔහු යම් කාමයේ හැසිරීමක් යෙදෙනවනේ ඒකාත් එක්කද? තමන්ගේ බිරිඳ එක්ක හරි. නැත්තේ කුමක්ද? වැරදි කාම සේවනය. එතකොට අන්න එහෙමයි තේරුම් ගන්න තියෙන්නේ. දැන් අපි හිතන් ඉන්නේ මේ නමෝ තස්ස භගවතෝ කියපු ගම අපි හැමෝටම හිතන් ඉන්නේ යා වීතරාගේ වීත ද්වේෂී වීත මොහි වෙන්න ඕනි කියලා එකපාරම. එහෙම එකක් නෙමෙයිනේ බුදුරජාණන්ගේ ධර්මයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආපු ගමන් නිවන් දකින්නේ කියන එකක් නෙමෙයි. ධර්මයේ තුල සඳහන් වෙන්නේ සම්මා දිට්ඨියට පැමිණීමයි මුල් කාරණාව. එතකොට අපි තුල තියෙන්නේ අපි කෙනෙක් සිල් රෙද්ද පුරවගත්ත ගමන් ඊට පස්සේ එහෙම නැත්තම් නමෝ තස්ස කියලා කියපු ගමන් එයා අනාගාමී වෙන්න ඕනේ. ඉස්සරලාම මුලින්. ඊට පස්සේ ටික දවසකින් රහත් වෙන්න ඕනේ කියන එක. එහෙම එකම නෙමෙයි බුදුරජාණන්සේ පළවෙනිට දේශනා කළේ සම්මා දිට්ඨියටපත් වෙන්න. සෝවාන් වෙන්නේ කියන්නේ. ඒකයි බුදුරජාණන් දේශනා කළේ හිසට ඔබේ ගිනි ගත්තොත් ඒ ගින්න ඔබ නිවන්න එපා. ඔබ ඒට දරන උත්සාහයට වඩා ඔබ උත්සාහ කරන්න අන්න සම්මා දිට්ඨියටපත් වෙන්න කියලා. එතකොට එහෙමයි බුදුරජාණන් දැන් එතනදී භාග්‍යතුන් වහන්සේ කවද එහෙනම් ඔබ නිවන් දකින්න එකපාර කියලා උත්සාහ කරේ දේශනා කරේ නෑනේ. ඔබ දවසකට 100 වතාව ගානේ උදේවරුේ හුල් 100ක්, දහවල හුල් 100ක්, රාත්‍රියේ හුල් 100ක් ওই විදිහට යනුම් කමින්. එතකොට උදේට 100, දවල්ට 100, රැයට 100 හුල් 100කින් ගුටි කෑවොත් එයා දවසකට උල් පාරවල් කීයක් කාලා තියෙනවද? 300ක් නේ. ඒ හුල් 100 ওই විදිහට 300 ගානේ දවසකට හුල් පාරවල් කමින් අවුරුදු 100ක් ගිය තැන ඔබ සෝවාන් වෙනවා කියලා බුදුරජාණන් යමෙක් කියනවා නම් ධර්මයේ තුල සඳහන් වෙනවා නම් අන්න බුදුරජාණන් දේශනා කරන ඒ දුකට කැමති වෙන්නේ කියලා. එතකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මූලික ඉලක්කය උනේ මූලිකම බලපෑම මේ ශ්‍රාවකයා තම ශ්‍රාවකයන් සෝවාන් වීමේ භූමියට ඒ කියන්නේ සම්මා දිට්ඨියටපත් වීම ඒ කියන්නේ සතර අපායෙන් නිදහස් වීම කියන කරුණ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීම සෝත ආපන්න කියන වචනේ තේරුම තමයි සෝත කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණුණා කියන වචනේ. ඒතර දැන් අපිට ඉස්සරහට ඊළඟට කතා කරන්න තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන. දුක්ඛ නිරෝධාර සත්‍ය ගැනදී අපිට සාකච්ඡා කරන්න ඇත්තටම දෙයක් නැහැ. මොකද දුක්ඛ නිරෝධාර සත්‍ය දැන් අපිට මූලිකව ගත්තොත් මේ දුක්ඛ සමුදයෙන් කියන කාරණාව මේ දුක ඇතිවීම කියන කාරණාවන් වලට ඔහු ඇලී නොසිටියා නම් අන්න දුක්ඛ නිරෝධය උට සාක්ෂාත් වෙනවා. ඊළඟට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ඇත්තට දුක්ඛ නිරෝධාර සත්‍ය ගැන අපි කෙටියෙන් සාකච්ඡා කරනවා. ඉන් අනතුරුව මූලිකව අපි ඊළඟට කතා කරන්න යන්නේ දුක්ඛ නිරෝධ මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය ගැනයි. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨිය කියන කරුණ, සම්මා සංකල්පය, සම්මා වාචය. එතකොට සම්මා දිට්ඨි සම්මා සංකල්ප බොනවාද ප්‍රඥාවට. ඊට ප්‍රඥාව ඊළඟ සීල සමාධි වශයෙන් තියෙන සීල සමාධි ප්‍රඥා වශයෙන් තියෙන මාර්ගය. එතකොට එහිදී සිල්පදවලදී අපිට සිල්පදයකින් එකට කතා කරන්න මොකද්ද මේ පාණයිති පාතා වලකිනවා කියලා කියන්නේ. දැන් අපි හැම වෙලේම හිතන් ඉදී සත්තු මරන්නේ කියන එක ඒක විස්තර කරලා බුදුරජාණන් හරිය ලස්සනට දේශනා කරනවා. දීඝනිකායේ සූත්‍ර අනුසාරයෙන්. අපි ඉදිරියට සාකච්ඡා කරන්න කතා කරන්න හිතාගෙන ඉන්නවා. මේ සොරකමින් වලකිනවා කියන්නේ මොකද්ද කියන කරුණ. වැරදි කාමසෙනින් වලකිනවා කියන සිල්පදයේ කොහොමද විස්තර කරලා තියෙන්නේ කියන එක. ඒතර නැත්තම් ඒ ධර්මය ඒකයි බුදුරජාණන් දේශනා කළේ දුක පිළිබඳ අවබෝධය. දුකේ හට ගැනීම පිළිබඳ අවබෝධය. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා. ඒ කියන්නේ මාර්ගයේ පෙරෙහින් බල ඥානියකුත් ශ්‍රාවකයා තුල තියෙන්න ඕනේ. ඔය ඥාන හතරෙන් යුක්ත වීම උනොත් අන්න ඒටයි බුදුරජාණන් දේශනා කළේ. ඔහු සම්මා දිට්ඨියට පැමිණිච්ච කෙනා. එතකොට ඒ සම්මා දිට්ඨිය තමයි බුදුරජාණන් දේශනා කරේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය වශයෙන්. ඒ ලෝකෝත්තර සම්මා දිට්ඨිය සත්‍ය ඥාන වශයෙන් පැමිණීම. ඒ සත්‍ය ඥාණයට පැමිණීම මේ ඥානයන්. අනේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ඒ සම්මා දිට්ඨියට පැමිණීමත් සමග අන්නේ ඥානයන් සතු ඉන්න ශ්‍රාවකයාට ඒ එක එක කාරණාවන් අන්න ඒ කළ යුතු දෙයක් තියෙනවා. දුක අවබෝධ කරන්න ඕනේ. තණ්හාව ප්‍රහාණය කරන්න ඕනේ. නිවන සාක්ෂාත් කරන්න ඕනේ. මාර්ගය වඩන්න ඕනේ.
අන්න එතකොට සම්මාදිට්ඨියට පැමිණිච්ච ශ්‍රාවකයා දන්නවා දුක තියෙන්නේ නම් අවබෝධ කරගන්නයි. තණ්හාව තියෙන්නේ ප්‍රහාණය කරන්නයි. නිවන තියෙන්නේ සාක්ෂාත් කරන්නයි. මාර්ගය තියෙන්නේ වඩන්නයි. එතකොට සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන. එතකොට අන්නේ කෘත්‍ය ඥානෙට කෘත්‍ය ඥානයේ කෙරෙහි අවබෝධය තියෙන උතුමන් වහන්සේ අන්නේ කෘත්‍ය සාක්ෂාත් කරගන්නවා. ඒකට කියන කෘතඥානය. ඒ කියන්නේ දුක අවබෝධ කරගන්න තියෙනවා කියන්නේ. අන්න දුක අවබෝධ කළා. ඊට පස්සේ තණ්හාව තියෙනවා කිය ප්‍රහාණය කරන්න. අන්න තණ්හා ප්‍රහාණය කළා ඉතිරි නැතුව. නිවන තියෙන්නේ සාක්ෂාත් කරන්න. අන්න නිවන සාක්ෂාත් කළා. මාර්ගයේ තියෙන්නේ වඩන්න. අන්න මාර්ගයේ වඩා අවසන්. එතකොට සම්පූර්ණම දුක අවබෝධ කළ නිවන සාක්ෂාත් කළ තණ්හා ප්‍රහාණය කර මාර්ගයේ වඩා අවසන්. අන්න කවුද? ඒ තමයි ඒ උතුම් රහතන් වහන්සේ. අන්න ඒ උතුමන් වහන්සේට තමයි. එතකොට සම්මා දිට්ඨි කතාව නෙමෙයි එතකොට කියන්නේ. ලෝකෝත්තර සම්මා දිට්ඨි කියන වචනේ නෙමෙයි එතෙන්ට භාවිත කරන්නේ. අන්න ඒ උතුමන් වහන්සේට කියන්නේ එතකොට විද්‍යාව සාක්ෂාත් කළා කියන එකයි. ඒ උතුමන් වහන්සේ කවුද? ඒ උතුම් රහතන් වහන්සේ. එතකොට ඒක ලෝකෝත්තර සම්මා දිට්ඨියට පැමිණීම සහ අරහත්ත්වයේ විද්‍යාව සාක්ෂාත් කිරීම කියන කරුණු දෙකේ වෙනස ඔය. උතර විදිහට තේරුම් ගන්න ඕන. එතකොට මුලින් මේකයි ශාස්ත්‍රුන් වහන්සේ උපකාර කළේ සම්මා දිට්ඨියට පැමිණීම. මොකද සම්මා දිට්ඨියට පැමිණිච්ච ශ්‍රාවකයාට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ඒ කෙනා නියතෝ සම්බෝධි පරායනෝ. ඒ ශ්‍රාවකයන් වහන්සේ නියත වශයෙන්ම අවබෝධය කරා ගමන් කරනවා. කියලා අවබෝධය කියව කොහොමද? නිවන කරා. එතකොට එහෙනම් මේ තණ්හාව ඇති වෙන කාරණාවන් අපි දැන් මේ කතා කරන සිටින කාරණාවට ආයේ පැමිණියොත් ඒ තමයි මේ තණ්හාව ඇති වෙන තැන් විදිහට අපි මූලිකව සාකච්ඡා කළා කාරණාව. දැන් අද කතා කළේ මේ රූප තණ්හාව. ඒතකොට රූප තණ්හාව රූප තණ්හා ලෝකී පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා උප්පජ්ජමාන උප්පජ්ජති. රූපය ගැන ඇති වෙන තණ්හාව වනාහි. ඒතකොට රූපය ගැන ඇති වෙන තණ්හාව තමයි ආසාව කියන එක. එහෙම නැත්නම් දැන් ඒකට කියනවා ආස්වාදීය දෙයට අපි බැඳී යනවා. අපිට අපේ ඇස්වලට අපිට රූප පේනවනේ. අන්ධ නැත්තම් ඕන මිනිසෙකුට රූපයක් පේනවනේ. පේන හැම රූපෙටම අපි ආස්වාදයේ ඇතිවන සතුට සොම්නස ඇතිවන විදිහට බැඳී යන්නේ නැහැ. දැන් මෙතනදී මුල් කරගන්නේ සතුට සොම්නස ඇතිවන අරමුණ කෙරෙහි තියෙන රූප. කයි මෙතනදී මුල් කරගෙන කතා කරන රූප තණ්හාවනාහි. රූප ගැන ඇතිවන තණ්හාවනාහි. ඒ කියන්නේ ආස්වාදයේ ඇතිවන රූප ගැන රූපවනාහි ලෝකේ පවතින ප්‍රිය ස්වභාවයතු මිහිරි ස්වභාවයතු දේවල්. මේ තණ්හාව හට ගන්නව නම් හටගන්නේ අන්න ඒ රූප ඒ ආස්වාදයේ ඇති කරවන්නා වූ ආස්වාදයේ කියන වචනේ මතකතිනේ අපි කතා කළා. මොකක්ද ආස්වාදයේ කියන වචනේ ඇහෙනකොටම මතක් වෙන්න ඕන කියලා අපි කිව්වේ. ඒ තමයි බුදුරජාණන්සේගේ ධර්මයේ විස්තර කරන්නේ ආස්වාදයේ කොහොමද සතුට සොම්නස ඇති වෙනවන යමකින් ආන්නේ සතුට සොම්නස කියන කරුණු දෙක එකතු කරලා කියන්න පුළුවන් තනි වචනකින් කුමක්ද ආස්වාදය කියලා. එතකොට එහෙනම් යම් රූපකින් සතුට සොම්නස ඇති කරනවා නම් ඒකෙ මොකද ආස්වාදය ඇති කරනවා නම් ආන්න ඒ තැන තමයි මේ තණ්හාව හට ගන්නවා නම් හටගන්නේ පිවිස පවතිනවා නම් පිවිස පවතින්නේ කියලා බුදුරජාණන් දේශනා කළේ. එතකොට ඒ වගේම තමයි ඒ රූප. ඒ වගේම තමයි බුදුරජාණන් සද්ද තණ්හා ලෝකේ පිය රූපං සාත රූපං. එතකොට ශබ්ද තණ්හාවත් එත්තේසා තණ්හා උප්පජ්ජමාන උප්පජ්ජති එත්ත නිවිසමානා නිවිසති. ශබ්ද ගැන ඇතිවන ආස්වාදනීය අරමුණු ඇති කරවන ඒ කියන්නේ සතුට සොම්නස ඇති කරවන්නා වූ ශබ්ද ගැන. ඒ ශබ්ද තියෙනවා ආන්නේව මොනවද මේ ලෝකේ ප්‍රිය මිහිරි ස්වභාවය ඇති කරවන දේවල්. එතකොට ප්‍රිය මිහිරි ස්වභාවය ඇති කරවනවා කියන වචනේ තේරුම තමයි යන්න ආස්වාදයේ කියන කරුණ. එතකොට ආස්වාදයේ ඇති කරන කරුණක් තමයි ශබ්දය. එතකොට ආන්නේ ශබ්දය කෙරෙහි යන්න අපේ හිතේ ආසාවක් තියෙනවා. අන්න ඒට කියනවා තණ්හාව. ආන්නේ තණ්හාව මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ කියන තණ්හාව එක්ක කාමයට එක්ක භවයට එක්ක විභවයට මේ තණ්හාව හට ගන්නව නම් හටගන්නේ මේ පිවිස පවතින නම් පිවිස පවතින්නේ මේ රූප තණ්හාව එහෙම නැත්නම් මේ ශබ්ද තණ්හාව මුල් කරගෙන ඊළඟට ගන්ධ සුවඳ ගන්ධ තණ්හාව
ගන්ධ සුවඳ කෙරෙහි අන්න බුදුරජාණන් දේශනා ගන්ධ තණ්හා ලෝකී පිය රූපං සාත රූපං එතේ සතන්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති. ගන්ධ සුවඳ ගැන ඇතිවන තණ්හාව වනාහි. ඒතර තණ්හාව කියන වචනේ මොකද්ද? ආස්වාදයේ ඇති කරන අරමුණ මොකක්ද? දැන් මෙතනදී අරමුණ මොකක්ද උනේ? ගන්ධ සුවඳ. එතකොට ආස්වාදයේ ඇති කරන ගන්ධ සුවඳ කියන්නේ තණ්හාවට අයිති දෙයක්. ගන්ධ සුවඳ කෙරියා ඒකට තමයි ගන්ධ තණ්හාව වනාහි කියලා කිව්වේ. එතකොට ගන්ධ තණ්හාව වනාහි ලෝකේ පවතින ප්‍රිය ස්වභාවයෙන් මිහිරි ස්වභාවයක දෙයක්. හරිනේ. ප්‍රිය මිහිරි ස්වභාවයනේ ආස්වාදයේ කියන වචනේ තේරුම. මේ කියපු මේ තණ්හාව හට ගන්නව නම් හටගන්නේ ගන්ධ සුවඳ ගැන ඇතිවන තණ්හාව කෙරෙහිය. මේ තණ්හාව පිවිස පවතින නම් ඒ කියන්නේ මේ ආස්වාදයෙන් එළෙන්නා වූ ඒතන සතුටින් පිළිගන්නා වූ ඊට පස්සේ පුනර්භවය ඇති කරන පෝනෝ භවිකා නන්දිරාග සහගතා තත්ත්‍ර තත්‍රාභි නන්දනී කාමතන්න භවතන්න විභවතන්න. ඒ කියන්නේ මේ තණ්හාව කිව්වේ අන්න ඒක. පිවිස පවතින නම් පිවිස පවතින්නේ ඊට පස්සේ හට ගන්නව නම් හටගන්නේ මේ ගඳ සුවඳ ගැන ඇතිවන තණ්හාව කෙරෙහි. මේ ගඳ සුවඳ කියන්නේ ගඳ තණ්හාව මුල් කරගනිමින් කියලා කියන්නේ. ඊට පස්සේ රස තණ්හාව. ඊට පස්සේ පොට්ටබ්බ තණ්හාව. ඊට පස්සේ ධම්ම තණ්හාව. ඒ කියන්නේ සිතට එන අරමුණු ගැන ඇතිවන තණ්හාව වනාහි. ලෝකේ පවතින මිහිරි ප්‍රිය ස්වභාවයතු දෙකි. මේ තණ්හාව හට ගන්නව නම් හටගන්නේ එත්තේ සතන්නා කිව්වේ ඒකයි. මේ තණ්හාව හට ගන්නව නම් හටගන්නේ සිතට එන අරමුණ ගැන ඇතිවන තණ්හාව කෙරෙහිය. ඒ කියන්නේ ධම්ම තණ්හාව කෙරෙහිය. මේ තණ්හාවන් අර කාම භව විභව ඒ කියන්නේ ආස්වාදයෙන් එළෙනවා ඒ සතුටින් පිළිගේ තණ්හාවන්. පිවිස පවතිනවා නම් පිවිස පවතින්නේ සිතට එන අරමුණු ගැන ඇතිවන තණ්හාව කෙරෙහිය කියන කරුණයි. ඊතර ඔන්න ඔය ටික තමයි දැන් අද අපි මේ සාකච්ඡා කළේ. එතකොට අද අපි මේ සාකච්ඡා කළේ මොකද්ද? දැන් ඒ තමයි කුමන කරුණද? මේ තණ්හාව කියන කරුණ මුල් කර ගනිමිනුත් තණ්හාව උපකාර ඇති වෙනවා කියන එකයි. එතකොට තණ්හාව කියන කරුණ මෙතනදී මූලිකව සය ආකාරයකට බුදුරජාණන් විස්තර කළා. එතකොට මේ සය ආකාරදී විස්තර කරන තණ්හාව ධර්මයේ තුල අපිට හමු වෙන්නේ අපි කොතනින්ද කියන්නේ කතා කළා. ඒ තමයි පටිච්චසමුප්පාදයේ තණ්හාව විස්තර කරන තැනදී. එතනදී විස්තර කරන තණ්හාවේදී භාගවත් බුදුරජාණන් ආස්වාදයෙන් එළෙන්නා වූ ඒතන සතුටින් පිළිගන්නවා. ඒ විදිහට නෙමෙයි දේශනා කරන්න ඔබට මතකයි. පටිච්චසමුප්පාදයේ ඒ ධර්ම කාරණා පිළිබඳ අපි කල්පනා කළොත්. එතනදී බුදුරජාණන් දේශනා කරේ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියන එකයි. ඒ කියන්නේ මොකක්ද? රූප ගැන ඇතිවන තණ්හාව. ශබ්ද ගැන ඇතිවන තණ්හාව. ශබ්ද තණ්හා. ඊට පස්සේ ගන්ධ තණ්හා කිව්වේ ගඳ සුවඳ ගැන ඇතිවන තණ්හාව. ඊට පස්සේ රස තණ්හාව කිව්වේ රස ගැන ඇතිවන තණ්හාව. ඒතර තණ්හාව කියන වචනේ අපි විස්තර කළා. ආසාව, ඊට පස්සේ කැමැත්තෙන් එළී යාම, නන්දිරාග, ඔය හැම එකකම කියන්නේ ඒක ලෝභය. ඊට පස්සේ විවිධ නම් වලින් විස්තර කරනවානේ. ඒ ඔක්කොම තණ්හාවන් තියෙන. ඒ තණ්හාව විවිධ ආකාර. දැන් චන්දරාගය කිව්වත්, නන්දිරාගය කිව්වත්, ඊට පස්සේ ආසාව කිව්වත්. ඒතර විවිධ කාරණාව මේ. ඒ හැම වචනේ කතා කළත් එතන තිබෙන්නේ ගැඹුර කුමක්ද ගැබ්බෙලා? මේ තණ්හාවයි. දැන් ධර්මයේ තුල තියෙනවනේ මෙහෙමත් විස්තර කර චන්දරාග පහය නිස්සරණ. නිස්සරණය කියුවේ කුමක්ද? නිවනයි. නිදහස් වීම කියන එක. ඊට දැන් එතකොට චන්දරාග පහය නිස්සරණ. ඊට පස්සේ නිවන කියන වචනේ වෙනම නිවන සාක්ෂාත් භව රාග පහය නිස්සරණ. භවයේ නිදහස් වීම නිවනයි. භව නිරෝධ නිස්සරණ නෙමෙයි. භව නිරෝධෝ නිබ්බාන. ඒ විදිහට තියෙන නිස්සරණ නෙමෙයි. භව නිරෝධෝ නිබ්බාන. ඒතර භවයන්ගෙන් නිදහස් වීම. අනේ දැන් මෙතන භව කියන වචනේ කතා කරනවානේ. භව තුනක්. කාම භවය, ඊට රූප භවය, අරූප භවය. නැත්තම් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. එතකොට මේ සීල භවයන්ගෙන් නිදහස් වීම. එතකොට මේ භවයන්ගෙන් නිදහස් වුණා කියන්නේ තණ්හාව නැතිවීමයි. එතකොට ওই විදිහට දැන් අන්න ඒකයි මේ කිව්වේ චන්දරාගයේ වශයෙන් කතා කරේ හැම වචනයක් තුලම තියෙන මේ තණ්හාව කියන කරුණයි කියන එකයි. විවිධ පරියායන් ගැන භාග්‍යවත් බුදුරජාණන් දේශනා කළේ.
ඒ විවිධ පරයයන්ගෙන් දේශනා කරන්න හේතුව කුමක්ද? ඒ පුද්ගලානුසාරී ස්වභාවයයි. දැන් ඒ පුද්ගලයා ධර්මය අවබෝධ කරන්නව පරයය බලලානේ දැන් අපි වගේ ගත්ත ගමන් කියන බණක් නෙමෙයිනේ භාග්‍යවත් බුදුරජාණන්සේගේ තියෙන්නේ. දැන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ ධර්මයේ දේශනා කරන්න කලින් ඒ පුද්ගලයාගේ ගැන භාග්‍යවත් බුදුරජාණන්සේ මුලින්ම බලනවනේ. ඒ බලන ඥාණයට දේශනා කරන කුමන වචනේද? ඒකට කියන බුදු ඇස. බුදු ඇස කියන කරුණේ ඒ ඥානය තුල තියෙන ඥානයන් දෙකක්. ඉන්ද්‍රිය පරියත්ත ඥානයයි ආසයානුසේ ඥානයයි කියන කරුණ. එතකොට ඒ කියන්නේ ඉන්ද්‍රිය පරියත්ත ඥානය කියන්නේ භාග්‍යවත් බුදුරජාණන්සේ ඒ පුද්ගලයාගේ ඉන්ද්‍රිය ධර්ම දෙස බලනවා. ඉන්ද්‍රිය ධර්ම කිය මොනවද? සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. එයාගේ ශ්‍රද්ධාවේ මට්ටම ඊට පස්සේ සද්ධා, විරි, සති, සමාධි, ප්‍රඥා. ඔය කාරණා පහ ශ්‍රණීන් ශාස්ත්‍රණෙන් දකිනවා. මේ ඇස් දෙක පියාගෙන අපි මෛත්‍රී භාවනාව කරනවා වගේ ආන් අවිරෝමි කී ඉඳලා පැයකට විතර පස්සේ කියන එකක් නෙමෙයි. ශ්‍රණීන් ශාස්ත්‍රණෙන් දකිනවා. ඒ පුද්ගලයාගේ ස්වභාවය. ඊට පස්සේ ආසයානුසේ ඥානය. ආසයානුසේ ඥානය කිව්ව කෙලෙස් ස්වභාවය. දැන් සමහර අය දෙඩි රාගයි. සමහර අය දෙඩි ලෝභයි. සමහර අය දෙඩි ද්වේෂය. සමහර අය දෙඩි මෝහයෙන්. සමහර අයගේ දෘෂ්ටි දැන් ඒවට ඔක්කොටම මෝහින උපකාර වෙන්නේ. එතකොට ඒ පුද්ගලානුරූප ස්වභාවය බලනවා. ඒ බලලා ඒ පුද්ගලයාට අනුරූපව තමාන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ. එතකොට උද චන්දරාගය කියන වචනේ තමයි එතනින්ද පාවිච්චි කරන්නේ කෙනෙකුට. සමහර වෙලාවට නන්දි රාගය කියන වචනේ. සමහර කෙනෙකුට තණ්හාව කියන වචනේ. හැබැයි මේ ඔක්කොම තුල ගැබ්බෙන්නේ එකම ධර්මපරියායයි. ඒකයි බුදුරජාණන්සේගේ ධර්මයේ දැන් සමහර කෙනෙකුට පටිච්ච සමුප්පාද වශයෙන්, සමහර කෙනෙකුට ආයතන වශයෙන්, මේ දැන් අපි කතා කරන මේ විදිහට ආර්ය සත්‍ය වශයෙන්, සමහර කෙනෙකුට අන්න ධාතු වශයෙන්, ඊළඟට ආහාර ඔය විදිහට තියෙන්නේ. විවිධ පරයයන්ගෙන් එකම ඉලක්කයක් කරා භාග්‍යවත් බුදුරජාණන්සේ ශ්‍රාවකයා යොමු කරන්නේ කුමද? කුමන ඉලක්කයද? නිවනයි. දැන් කෑරගහේ උපමාව කරමින් බුදුරජාණන් දේශනා කරනෝනේ සංයුත්ත නිකායේ. ඒතර කෑලගහ ඒ කාලවලදී විවිධ ස්වරූපෙන් ඉන්න සමහර කාලවලදී හොඳට මල් ඵල බරව ලස්සනට තියෙනවා. සමහර ඍතුවලදී සියල්ල වැටිලා සමහර වෙලාවට ඒ කඳ කොටස විතරයි. මොකද තිබුණට ගහ මැරිලා මොකුත් නැහැනේ. සමහර වෙලාවලට දලු විතරයි. ඒ කුමන අවස්ථාවක තිබුණත් ඒ ගස කුමන විදිහට හඳුන්වන්නේ? ඒ හඳුන්වන්නේ කෑරගහ කියලායි. ඒ වගේ තමයි හැම විවිධ කාරණා වලින් විස්තර කර ශාස්ත්‍රඥයන්සේ යොමු කරවන්නේ ශ්‍රාවකයා කොතෙන්ටද? ඒ තණ්හා ප්‍රහාණය නම් වූ නිවන කියන කරුණටයි. පටිසමුපාද වශයෙන් ඒවා ධාතු වශයෙන් අර විවිධ අරමුණු වශයෙන්. එතකොට ඒ කාරණාව තමයි අර භාග්‍යවත් බුදුරන්සේ ඥානෙන් බලලා දේශනා කරන්නේ. එතකොට අන්නේ ශ්‍රාවකීන් වහන්සේ ඒ උතුම් ධර්මයේ මේ නිර්මල ධාම, මේ දුර්ලභ ධාම අන්න අවබෝධ කරනවා. එතකොට මේ විවිධ පරයය තමයි. දැන් සමහර කෙනෙකුට රූප දැන් අපි මුලින්ම කතා කළ මේ තණ්හාව පිවිස පවතින ආකාරයන් ගැනනේ. සමහර කෙනෙකුට අන්න මුලින්ම තේරෙනවා රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියනකොට අන්න බාහිර ආයතන ඔස්සේ කියනකොට මන්නයට තේරෙනවා. එහෙම නැත්නම් ආධ්‍යාත්මික ආයතන ඔස්සේ කියනකොට ඇස කන නාසය ඔස්සේ කියනකොට මන්නයට තේරෙනවා. එහෙම නැත්නම් සමහර කෙනෙකුට අන්න විඥාන ආයතන ඔස්සේ කියනකොට ආවුනි ඇත්තනේ යන්න තේරෙනවා. ඊට පස්සේ ස්පර්ශ ආයතන ඔස්සේ කියනකොට අන්න සමහර වෙලාවට ඒ විදිහටයි තේරෙන්නේ. දැන් ධර්මයේ තුල දැන් හරි ලස්සන උතුම් දේශනාවක් තියෙනවනේ. සුත්ත නිපාතේ පොත් වහන්සේගේ. ඒ තමයි ද්වේතානුපස්සනා සූත්‍රය. ඒ ද්වේතානුපස්සනා සූත්‍රයේදී බුදුරජාණන් දේශනා දැන් අපි මෙතනදී විස්තර කරන්නේ දුක හටගන්න හේතුව කොමක්ද? තණ්හාව කියලානේ. දැන් ද්වේතානුපස්සනා සූත්‍රයේ විවිධ කාරණා විස්තර කරනවා. උපාදාන එතන හරි ලස්සනට විස්තර කරනවා එක කාරණාව. යං කිචි දුක්ඛං සම්භූති සබ්බං පස්සපච්චය. ස්පර්ශයයි කියනවා. ඒතර තණ්හාව නැතුව නෙමෙයි එතන. අන්න තියෙනවා. ඒ හැම කරුණකම අභ්‍යන්තරය තුල තියෙන තණ්හාව කියන එකයි මෙතන මූලික උලුප්පලා ගන්නේ තණ්හාව කියන එක. දුක්ඛ සමුදය කියන එකේදී බුදුරජාණන් වහන්සේ. දැන් අතනනේ ද්වේතානුපස්සනා සූත්‍රයේදී වගේ විස්තර කරන්නේ ඒ
විවිධ වරුම එතන උපාදාන යං කිංචි දුක්ඛං සම්භූති සබ්බං උපාදාන පච්ච සබ්බං භව පච්චය සබ්බං පස්ස පච්චය. ඔයතකොට ওই විදිහට දේශනා කරනවා. සබ්බං උපදිපච්චය. කෙලෙස් සහිත වූ දැන් එතන උපදි කියන එකදී භවය ඉපදීම කියන කරුණ ඔක්කොම එකතු කරලා තනි වචනෙන් එතන උපදි කියන වචනෙන් දේශනා කරන්නේ. එතකොට ඒ කරුණේදී එතනදී සිටින ඒ උතුමන් වහන්සේලාගේ ශ්‍රාවකින් වහන්සේලාගේ ස්වභාවයත් එක්ක අන්න උපදි කියන එක භාවිතා කරනකොට තමයි අන්න අවබෝධය කරා යන්නේ. එතකොට ඒකයි ස්වභාවය. දැන් මේ කිසිම ස්වභාවයක් නැතුව බලන්නකෝ. දැන් චුල්ලපන්තක මහරහතන් වහන්සේ අවබෝධ කළේ. දැන් අයියා ස්වාමීන් වහන්සේනේ මහා පන්තක ස්වාමීන් වහන්සේ. දැන් අයියා ස්වාමීන් වහන්සේට මේ ධර්ම කාරණා කියන දෙනකොට තමයි අයියා ස්වාමීන් වහන්සේ ඒක තේරුම් ගත්තේ. මල්ලි ස්වාමීන් වහන්සේට මේ කිසිම කාරණාවක් තේරෙන්නේ නැහැ. අඩුම ගානේ මල්ලි ස්වාමීන් වහන්සේ චුල්ලපන්තක ස්වාමීන් වහන්සේට මේ ධර්ම කාරණා කටපාඩමින්වත් දරා ගන්න බැරි වුණානේ. නමුත් අපි හිතන්නේ මෙහෙම කියනකොට හරි ධර්මදරයි විනයදරයි හරි අවබෝධයක් ඇති. එහෙම එකක් නෙමෙයිනේ ධර්මය කියලා කියන්නේ අවබෝධ කළා කියන්නේ. දැන් ඒ ස්වභාවයේ චුල්ලපන්තක මහරහතන් චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ කියන්නේ ස්වභාවය දැක්කේ කවුද? ඒ භාග්‍යවත් අරහත් අපගේ උතුම් ශාස්ත්‍රඥ වහන්සේනේ. එතකොට මේ කිසිදු ස්වභාවයක් නෙමෙයිනේ. වෙනම පරියායක් රජු වරණම් කුණු හරිනවා කියනමින්. දැන් ඒ කුණු හරිනවා කියනකොට කියන මේ සුදුරිදි කියලා අපිරිසුදු වෙනවා. ඒ සිතුවිලි ධාමයන් එක්ක ඒ සිදුවෙන සිද්ධියත් එක්ක හිතන්න පුළුවන් කියන්නේ. ඒ සිත කොච්චර දියුණුද? දැන් අපිට මේ විදිහට සරලව මේ විදිහට කියනකොට අපිට මේ කාරණා අපි මේ තණ්හාව ගැනම කතා කරගෙන තණ්හාව ඇති කරන දේවල් වලට අපි බැඳි යන්නේ. දැන් අපි ඉන්න තැන එතනනේ. තණ්හාව ඇති වෙන්නේ මේවයි කියනවා ඒ ඔස්සේම අපි බැඳෙනවා. දැන් මේ විදිහට කියලා දෙනකොට තේරෙන්නේ නැතුව අර විදිහට සුදුරේ දිග ඇල්ල පොඩි කරගෙන හිටිය කියලා අපිට තේරෙනවා කියන එක ගැන ඉතින් හිනාවනේ විහිළුනේ අපිත් එක්ක හිතනකොට. අන්න ඒකනේ. ඒතර බලන්න මේ අවබෝධය ඒ උතුමන් වහන්සේලාගේ. ඒතර දැන් බලන්න තව අපි ධර්මයේ තුල අපිට හම්බ වෙලා තියෙනවා. ඒ නිවන සාක්ෂාත් කරගෙන රත්තරන් මල මවලා දෙනවනේ බුදුරජාණන් වහන්සේ. නිලුම් මලක්. එතකොට ඒ ස්වභාවය දිහා. එතකොට ඊට මේ කියන හැම කාරණාවකටම අතීතේ පුරුදු කරපු සිතපු රටාවක් තියෙනවනේ. එතකොට අතීතේ පුරුදු කරපු අහලා සිතපු තමන් ඒ රටාව තමයි යන්න තමන්ට තේරෙන්නේ. දැන් බලන්න මේ එහෙම තේරෙනවා කියලා කියන්නේ ධර්මයේ තුලම උදාහරණ තියෙනවනේ. දැන් මේ චුල්ලපන්තක මහරහතන් වහන්සේ. ඊට රත්තරන් ඒ විදිහට ඒ මවල දුන්නේ එයා එතකොට රත්තරන් කරපු මේ ඒ වගේම වැඩ කරපු කෙනෙක්නේ. ඊට පස්සේ ගත්තොත් එහෙම හොඳම උදාහරණේ ඒ තමයි මේගිය මහරහතන්ගේ මේගිය සූත්‍රයේ තියෙන්නේ. එතකොට මේගිය ස්වාමීන් වහන්සේට තිබුණේ ඒ භූමියත් එක්ක සම්බන්ධය. ඒත් එක තමයි මේ ධර්මය අවබෝධ කරගෙන ඒ සම්බන්ධයත් එක්ක ඒ ගැටීම් අරමුණු වලින් බැහැර කරලා මේ කාරණාව අවබෝධ වුණේ. ඒතර බලන්න ඒකයි පින්වත්නි අපි හිතන පතන කියන කරන දේ අපි හිත තුල තියෙන අපි ඒක අපිට වහා උපකාර වෙන අපිට වහා මතක් වෙන්නේ ඒකයි කිව්වේ. දැන් මේ කාරණාවන් ඊළඟට මේ කාරණාවන් කතා කරමින් අද මේ අපේ අතීතයේදී අපිට මතක් වෙනවා කියන කාරණාවන් අපිට හිත තුළ උපකාර වෙනවා කියන කාරණාව මේ සාකච්ඡා කරන්නේ ඊළඟ අපි සාකච්ඡා කරන වැඩසටහනේ කාරණාවට සම්බන්ධ නිසා. ඊළඟට අපි කතා කරන්නේ විතක්ක ਵਿਚාර ගැන. රූප විතක්කෝ රූප ਵਿਚාරෝ කියන එක. එතකොට හිතන කියන දේ තමයි විතක්ක ਵਿਚාර කියලා තියෙන්නේ. ඒ දේ මෙලොවටත් පරලොවටත් ඔක්කොටම බලපාන දේ. එතකොට ඒකයි විතක්ක ਵਿਚාරය කියන එකට මේ උපකාර වෙනවා කියන එක. ඒත් මේ තණ්හාව ඇති වෙන්නේ. මේ වෙනම කාරණාවක් ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ. රූප විතක්කෝ රූප ਵਿਚාරෝ විදියට. එතකොට මේ කියපු කාරණාවන් පින්වත්නි ඔබ හොඳට නුවණින් ඉමසන්න. හොඳට හිතන්න. මොකද දැන් අපි මේ අද සාකච්ඡා කරපු වැඩසටහන අපි මූලික කරගත්තේ මේ තණ්හාව කියන කරුණ. ඡායාකාරෝ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා මුල් කරගනිමින් මේ තණ්හාව හැටගන්න හැටි. ඒ ඔස්සේ දැන් මේ එතකොට එහෙනම් රූප තණ්හාව, ශබ්ද තණ්හාව, ගන්ධ තණ්හාව, රස තණ්හාව, පොට්ටබ්බ තණ්හාව, ධම්ම තණ්හාව කියන කාමයේ ඇති වෙන්න උපකාර වෙන දෙයන්නේ. ඒ රූපයක් කෙරෙහි තියෙන ආසාව
ඒ ආස්වාදිනේ රූපේ මුල් කරගෙන අපි කාම ලෝකේ අපි පතන්නේ. දැන් මෙතනදී අපිට දිව්‍ය දැන් කාම ලෝක කියලා බුදුරජාණන් දේශනා කරන හීන ධාතු විදිහට පෙන්වන්නේ නිරේ ඉඳන් දිව්‍ය ලෝක දක්වානේ. ඒ හැම තැනකම අපි ගත්තොත් එහෙම දිව්‍ය ලෝක කියන වචනේ අයින් කරලා මනුස්ස ලෝක කියන වචනේ අයින් කරලා ඊට පස්සේ සතර පා කියන වචනේ අයින් කරලා අපි බැලුවොත් එහෙම ඒ තුළ හැම එකම තියෙන කොහමද රූපයක් නේ. ඒ ශබ්දයන්ගේ පැවැත්මක් නේ. ගන්ධ සුවඳ රසයේ පහසවල ඒ ආශාවක් මුල් කරගෙනනේ. දැන් අපි බැලුවොත් සරලව අපි තේරුම් ගමු මෙහෙම. දැන් අපි මනුස්ස ලෝකේ ඉන්න අයට කියනවනේ මේ දිව්‍ය ලෝකේ යන්න. ඒතර දිව්‍ය ලෝකේ යන්න එපා එහි තණ්හාව මුල් වෙන්නේ කියලා කියනවා. නමුත් දිව්‍ය ලෝකේ යන්න එපා කියලා එහු ආසා කරන්නේ ආයේ කොහෙට්ටමද? මේ මනුස්ස කාමයටනේ. ඒතර මනුස්ස කාමයට ආස කළේ කියන්නේ මනුස්ස කාමේ නම් වූ රූපේටයි රූප තණ්හාවටයි. මනුස්ස කාමයේ තුල තිබෙනා වූ ශබ්ද තණ්හාවටයි. මනුස්ස කාමයේ නම් වූ තියෙන ගන්ධ තණ්හාවටයි. දිව්‍ය ලෝකයේ තියෙන දිව්‍ය රූපයේ කියන තණ්හාව කියන්නේ වෙනම එකක්. මනුස්ස රූපයක් නෙමෙයි නිහේ රූපයේ තියෙන්නේ. ඒකට එතන සියුම්. මෙතන ඕලාරිකයි. මෙතන ඕලාරික රූප තණ්හාවක් අතන සියුම් රූප තණ්හාව. කොහොම බැලුවත්. දැන් මේ ආයාස කරන්නේ මේ ඕලාරික දේ මේ හීන දෙයකටමනේ. හොඳට බැලුවොත් අපි තුල තියෙන දැන් අපි සමහර අය ධර්මයේ තුල කියන දැන් ඔය ගහ ගන්නවා බැර ගන්නවා කියනෝනේ දිව්‍ය ලෝකේ යන්න එපා රහේ යන්න එපා මනුස්ස ලෝකේ ඉන්න ඕනේ. දැන් ඔය මොනවා කිව්වත් එතන ඒ ගහ ගන්න බැන ගන්න ඒ අය අතර තුලදී අපි හොඳට මධ්‍යස්ථව අපි ප්‍රශ්නකදී කල්පනා කරොත් ඒ හැමෝටම තියෙන්නේ ධර්මඥානයේ තියෙනවා නැතුව නෙමෙයි ඒ හරියට නොහැටවා ගැනීමක්. ඒතර ධර්මඥානීය හරියට තියෙන කෙනාගෙන් ඒ වැටහීම තුල හටගන්නේ යා කුමක්ද? හරි. මෙහෙමයි යා හිතන්නේ. හරි. දිව්‍ය ලෝකයේ තුල තණ්හාවක් තියෙනවා තමයි දිව්‍ය ලෝකෙට යන්න කියන්නේ. හරි. එතන දැන් කියන්නේ හැමෝම තණ්හාව තියෙනවා කියන එකනේ. හරි. ඒක හරි ධර්මයට අනුරූපව හරි. නමුත් අන්‍යයා කල්පනා කරනවා මේ මනුස්ස කාමයකට වඩා දිව්‍ය ලෝකයේ කියන එක එතන සැපසහගතයිනේ. මොකද අනාගාමී වෙලා නෙමෙයිනේ. ඔන්න අනාගාමී වෙලා නම් වෙන්න පුළුවන් නම් දැන් අද කාලේ තියෙන දුෂ්කරතාවයත් එක්ක ගලපුවාම හොඳට තේරෙනනේ මනුස්ස ලෝකෙට වඩා දිව්‍ය ලෝකයේ කියන එක සැපයි කියන එක. ඒතර අන්න ඒක මේ ධර්ම ඥානීයක තුලින් ඒකිනා මධ්‍යස්ථව කල්පනා කරලා ගන්නවා කියන්නේ ඒක. අන්න ඒ තමයි ශ්‍රුතමය ඥානීය කියන්නේ. ශ්‍රුතේ තිබුණා කියන්නේ මෙහෙන් එකක් කියනකොට එහෙන් බයින්ඩයි එහෙන් එකක් කියනකොට මෙහෙන් බයි. දැන් අපි යොදාගන්නේ අපේ ශ්‍රුතමේ ඥානේ වාදයේ පිණිසනේ. ඒක අන්න උපකාර වෙන්නේ. ඒක එතකොට සීක බලයක් නෙමෙයි. ඒක වාද බලයක්. වාදයේ පිණිස උපකාර වන බලයක් ඒක. අභිධර්මයේ දන්නවා කියලා අභිධර්මයෙන් බනිනවා සමහර අය වාදයට එනවා. ඊට පස්සේ සූත්‍ර කතා කරන්නේ සූත්‍රයෙන් වාදයට එනවා. එතකොට යම් කිසි කෙනෙක් ධර්මඥානය ඇති කරගන්නවා කියන්නේ අභිධර්මියත් හරිය කියවයි සූත්‍රෙම ධර්මයක් කියවගෙන මේක වැරදි ඒක හරි එයා හරි මෙයා වැරදි කියන එක තමයි. ඒ හැම එකකින්ම තියෙන්නේ යම් කිසි අරමුණක් කරා යන එකයි. අන්‍යයි තේරුම් ගන්න ඕන. ඒ තමයි කුසලය දියුණුවත් අකුසල් ප්‍රහාණයත්. එතකොට යම් කිසි තැනක අකුසල් වැඩි නම් යම් තැනක කුසලයේ දියුණු කර ගැනීමේ පහසුව තියෙනවා නම් ඒ අකුසල් තියෙන තැනට වඩා ආස කරන්න ඕනේ කුසලයට ආස කෙනාගේ තියෙන්න ඕනේ අවංකවම එහෙනම් ඒ අකුසල් තියෙන තැනට වඩා කුසලයේ වැඩිපුර පුරුදු කරගන්න පුළුවන් තැනට යන්න ඕන කියන එකනේ. ඒකනේ සැබෑම තියෙන්න ඕනේ ආසාව. සම්පූර්ණයෙන් අකුසල් ග්‍රහණය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා හරි. ඒතර ඇයි අද කාලේ තියෙන වාතාවරණයත් එක්ක අපිට තේරෙනවනේ ඒ සඳහා තියෙන උපකාර බෑ නෙමේ. මේ ධර්මයේ පුරුදු කරගන්න මගඵල ලබන්න බෑ. එහෙම අමාරුයි එහෙම බෑ කියන එකක් නෙමෙයි කියන්නේ මේ. ධර්මයේ වඳ බහැලා නෙමෙයි. සවක්කාතයි සම්දිට්ඨික කාලිකයි. තිබෙන්නේ කොහමද? දුෂ්කරතාවයකයි. ඒ කියන්නේ දැන් අපි හිතමු මනුල් ඔන්න කෙනෙක් කොළඹ යනවා. කොළඹ යන්න දැන් මෙතනින් කඩුවෙලින් යාට දැන් මේ වැල්ලම්පිටිය රුගුඩවත්ත පැත්තෙන් කොටුවට යන්න යාට පුළුවන් නේ. එතකොට එයාට පයින් යන්නත් පුළුවන් නේ. ඊට පස්සේ නමුත් බස් එක නැගලා තමන්ගේ එහෙම යන්නත් පුළුවන්. පෞද්ගලික වාහනයක හොඳ වාහනයක යන්නත් පුළුවන්. ඒතකොට කොළඹට යන්න ආස මිනිස්සයාට හරි දුෂ්කරම ගමන තියෙන පයින් වැස්සේ තිමිතිමි එහෙම නැත්නම් අවුවේ කරවෙවි යනවට වඩා
අර මිනිස්සයාට පහසුවෙන් යන්න පුළුවන් නේද කියලා බැලුවොත් මේ බස් එකක නැගලා හරි එතකොට මොලේ තියෙන කෙනා කල්පනා කරා හරි මෙතෙන්ට වඩා බස් එක නැගලා යන එක තුල තියෙන යම් පහසුවක් තියෙනවා තමයි. නමුත් දුෂ්කර තැන ඉන්නවට වඩා මේ පහසුවෙන් හරියන්න තියෙන එක කියන්නේ ඒක හොඳයි නේ කියලා නේද මොලේ තියෙන කෙනා කරන්නේ. ඒ දුෂ්කරතාවය මග හරිමි. එතකොට අන්න ඒ වගේ. කෙලින්ම අපිට පුද්ගලික වාහනයක් තියාගෙන පහසුවෙන්ම යන්න පුළුවන් නම් ක්ෂණයෙන් අන්න එහෙම කමක් නෑ. පුද්ගලික වාහනත් නැත්තම් අතේ සතෙත් නැත්තම් තමන්ට නැගලා ගොඩ වෙලා යන්න තියෙන්නේ ප්‍රයිවට් බස් එක සීටීවී බස් එක නම් ඒක නේද නුවණැත්ත යන්න ඕන. අන්න එහෙම ස්වභාවයක් අපි අන්න තේරුම් ගන්න ඕන. ධර්මානුකූලව අපි වාදයට යන්න හොඳ නැහැ. ඒකයි මේ දෙව්ලොව මනුලොව යන කතාවේ මේ අද මේ වැඩසටහන අවසන් කරන්න කලින් කිව්වේ. එතකොට අන්න ඒක. දැන් අපි ධර්මඥානයේ තුලින් මේ වැටහිම තියාගෙන අකුසලයේ ප්‍රහාණය කරමින් කුසලයේ සාක්ෂාත් කුසලයේ ළඟා කරගන්න තියෙන මාර්ගෝස්සේ තමයි කෙමෙන් යන්න තියෙන මේ දුෂ්කරතාවයන් මග හරිමින්. එතකොට ඒ නිසා පින්වත්නි මේ අද අපි කතා කරපු කාරණාවන් අපි ආයේ සාරාංශ කළොත් ඒ තමයි මුලින්ම අපි කතා කළා මේ දුක නම් වූ ආර්ය සත්‍ය ගැන. ඊට පස්සේ දුකේ හට ගැනීමට උපකාර වන්නා වූ කාරණාවනේ තමයි බාහිර ආයතනය, ආධ්‍යාත්මික ආයතනය, බාහිර ආයතනය, ඊට පස්සේ විඥාන ආයතනය, ස්පර්ශ ආයතනය, ඊට පස්සේ සංඥා ආයතනය, ඊට ළඟට වේදනා ආයතන, ඊට පස්සේ ওই විදිහට සායාකාරව විඳීම්, සායාකාරව විඳින දේ තමයි හඳුනාගන්නේ. හඳුනාගන්න ඊට පස්සේ දේත තමයි චේතනා පහළ, ඊට සංචේතනා කියලා හඳුන්වනවා හයාකාරව. ඒ චේතනා පහළවන්නා වූ දේට තමයි ඊට පස්සේ ආශා කරන්නේ. දැන් මේ රූප තණ්හා, ශබ්ද තණ්හා අපි මේ කතා කරපුවාද? එතකොට ඔන්න ඔය විදිහට තමයි අද අපි වැඩසටහනේ සරලව සාරාංශය ගැන කතා කරන්න තියෙන්නේ. ඒ නිසා ඊළඟ දවසේ අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ මේ රූප තණ්හා, මේ ශබ්ද තණ්හා මුල් කර ගනිමින්, මේ තණ්හාව මුල් කර ගනිමින් අපේ හිතේ ඇති වෙනවා විතර්කයන් සහ විචාරයන්. ඒ විතර්ක විචාර ගැන කතා කරනකොට අපිට ඊළඟට කතා කරන්න තියෙන හරි ලස්සන දේශනාවක් තියෙනවා මේ කෙලෙස් සහිත විතර්කයන් ගැන. ඒ තමයි ඒට බුද්ධ වචනය තුල හරි ලස්සන වචනයක් තියෙන ප්‍රපංච. ඒතකොට මේ ප්‍රපංච ගැන අපිට ඊළඟ වැඩසටහන් මාලාවේ ඊළඟ වැඩසටහනේදී අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඊට හරිය උතුම් දේශනාවක් තියෙනවා. ඒ තමයි මදුපිණ්ඩික සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ. මේ මදුපිණ්ඩික සූත්‍රයත් මුල් කරගෙනමින් අපි විතක්ක ਵਿਚාර ගැන සාකච්ඡා කිරීමේ බලාපොරොත්තු වෙමින් අපිට මේ අපි සාකච්ඡා කළා වූ ධර්ම කාරණාවන් අපිට නුවණින් පිළිසඳ දකිමින් ගෞතම බුදු සසුනේ පිළිසන් ලබන්න ඔබ අප හැම දිනාටද වාසනාව සැලසේවා. සාදු සාදු සාදු. චරත භික්කවේ චාරිකං ධර්මදේශනා මාලාවේ අද දින දායකත්වයේ දරන්නේ අංක 37 අඹතැන්නවත්ත බණ්ඩාරවෙන ලිපිනේ පදිංචි පින්වත් එන්.එම්. චන්ද්‍රාවති මහත්මිය, එන්.එම්. කරුණාවති මෑණියන්, එන්.එම්. නිරෝෂා යන දීනිවරුන් සහ එන්.එම්. ප්‍රේමරත්න පුතුණුවන්, එන්.එම්. ජයසේකර පුතුණුවන්, යු.එම්. සුරවීර මහතා, කේ.එම්. නිහාල්, එස්.එම්. නන්දසිරි යන බෑණනුවන් සහ කාන්ති පුංචි හේවාලේලිය ඇතුළු ඒ පවුලේ සීලු දිනාත් මුණුබුරු මිනිමිරියන් ඇතුළු ඒ සීලු දිනාගේ දායකත්වයෙන් යුක්තවයි. රැස් කරගන්න යෙදුණු සීලු පින අපි ප්‍රථමයෙන් අනුමෝදන් කරමු. පින් කැමති සීලු දෙවිවරුන්ට, සතරවරම් දෙවිවරුන්, ඒ වගේම විශේෂයෙන්ම සක්දෙව් රජුන් ප්‍රධාන තවුසවත සීලු දෙවියෝද, සතරවරම් දෙව් මහරජ දරුවන්ද, ආලවක සෙන්පතිතුමන්, සීවක සෙන්පතිතුමන් ඇතුළු සීලු සෙන්පති දෙවිවරුද, ඔබ අප සීලු දෙනාගේ ඉෂ්ට දේවතාවරුන් වහන්සේලාද, ඒ වගේම සුමන සමන් දෙවිවරුන්ද, නුපුල්වන් දෙවිවරුන් ඇතුළු ලක්දිව බුදුසසුන සුරකින්න නානා නම් ගොත්වාසී සීලු දෙවිවරුද, මේ ප්‍රදේශ භාර පළාත් භාර සීලුම දෙවියන්ද මේ පින් දෙක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන සීලු දෙවියන් බ්‍රහ්මීන් දිව්‍ය ආයුෂ වර්ණ සැප බලයෙන් වැඩිත්වා. ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග පඤ්ඤා යන සේක බල ධර්මයෙන් වැඩිත්වා. දිව්‍යෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. ඒ වගේම මේ සීලුම පුණ්‍ය ධර්මයන් මීට මාස 3කට ඉහතදී එනම් 2020 අගෝස්තු මාස 15 වන දින මිය පරලොව ගිය ආර්.එම්. බණ්ඩාරමණිකේ මෑණියන්ට සහ මීට වසර 21කට ඉහතදී මිය පරලොව ගියේ නම්
1999 ඔක්තෝබර් මාස 12 වන දින මිය පරලොව ගිය එන්.එම්. ගුණසේකර තම පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිසයි අද මේ පින්වත් පිරිසගේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ. ඉතින් මේ නම් සඳහන් කළ ඒ ඥාතීන් හැම දිනාටමත් මේ මිය පරලොව යන්ට යෙදුන. ඒ වගේම ඔබ අප සියලු දෙනා නමින්ද යම් ඥාති වර්ගයා මිය පරලොව ගොස් පින් බලාපොරොත්තු වෙමින් ඇද්ද? ඒ හැම දිනාමත් මේ පින් අනුමෝදන් ඥාතීන්ගේ පරලොව ජීවිත සපවත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ඥාතීන්ද සංසාර දුකින් අත මිදෙත්වා. ඒ වගේ මේ සීලුම් පුණ්‍ය ධර්මයන් අද දින මේ උතුම් පින්කමේ දායකත්වයේ දරන අංක 37 අබතැන්නවත්ත බණ්ඩාරවෙන ලිපිණී පදිංචි පින්වත් එන්.එම්. චන්ද්‍රාවතී, එන්.එම්. කරුණාවතී, එන්.එම්. නිරෝෂායන දීනිවරුන්, ඒ වගේම එන්.එම්. ප්‍රේමරත්න පුතුණුවන්, එන්.එම්. ජයසේකර පුතුණුවන්, එන්.එම්. සුරවීර, කේ.එම්. නිහාල්, ඒ වගේම එස්.එම්. නන්දසිරි යන බෑණනුවන් සහ කාන්ති පුංචිවල් ලේලිය සහ මුණුබුරු මිනිබිරියන් ඇතුළු ඒ දායකත්වයේ දරූ ඒ පවුලේ හැම දිනාටද මේ පින් අනුමෝදන්ව ඒ හැම දිනාටද නිදුක් නිරෝගී සුවපත් භාවය, චිරජීවනය, දීර්ඝායු සම්පත, සීල ආරක්ෂාව, රැකවරණේ සලසේවා. ඒ පින්වත් හැම දිනා කරන කියන සිතන පතන සීල ධාර්මික තුම් පැතුම් රැකී ආරක්ෂා, ඒ දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී දෙත්නම් ඒ සියල්ලද ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. හැම දිනාටම තුනුවන්ගේ සරණින් දෙවි රැකවරණින් පෙනෙන මෙන්ම නොපෙනෙන බාධා කරදර වලින් තොරව සුවසේ පින්දහම් රැස් කර ගනිමින් පිළිවෙතේ දෙන්නද මේ පිනත් ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා. ඒ වගේම මේ සීලුම පුණ්‍ය ධර්මයන් ඔබ අප සීල දෙනාගේම ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ දෙකලස අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේද මේ පින් අනුමෝදන්ව නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. චිරජීවනයේ දීර්ඝ සම්පත, සීල ආරක්ෂාව, රැකවරණේ සලසේවා. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේද මේ පිනත් ගෞතම බුදු සසුනේ උතුම් ධර්මාභෝධයේ පිණිස උපකාර වෙත්වා. ඒ වගේම මේ සීල පුණ්‍ය ධර්මයන් ලංකාවාසී ලෝකවාසී සීල පින්වත් ස්වාමින් වහන්සේලාටත් අනගාരികා මෑණිවරුන්ටත් මේ පින් අනුමෝදන මහා සංඝරත්නයේද නිදුක් නිරෝගී සුවපත් භාවයේ, චිරජීවනයේ, දීර්ඝායු සම්පත, සීල ආරක්ෂාව, රැකවරණේ සලසේවා. සුවසේ පිළිවෙතේ දෙන්නද මේ පිනත් ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා. ඒ වගේ මේ පින ඔබ අප සියලු දෙනාගේම දෙමාපිය, ගුරුවර, නෑදෑ හිතමිතුරු ඇතුළු සෑම දිනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දාණයෙන් උදව් උපකාර කරන, නන් අයරින් උදව් උපකාර කරන්නා වූ, සිව්පසයෙන් උපකාර කරන්නා වූ හැම දිනාටමත් මේ පින් අනුමෝදන්ව ඒ ඔබ අප සියලු දෙනාද නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. චිරජීවනය, දීර්ඝායු සම්පත, සීල ආරක්ෂාව, රැකවරණේ සලසේවා. ඒ ඔබ අප සියලු දෙනා කරන කියන සිතන පතන සියලු ධාර්මික ඉටුම් පැතුම් රැකී ආරක්ෂා, වෙළෙළඳාම්, ගොවිතැන්පත්, දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී දැත්නම් ඒ සියල්ලද ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. හැම දිනාටම තුනුවන්ගේ සරණින් දෙවි රැකවරණින් පෙනෙන මෙන්ම නොපෙනෙන බාධා කරදර හිරියර පීඩා වලින් තොරව සුවසේ පින්දහම් රැස් කර ගනිමින් ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්නද මේ පිනත් ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.